තලය දෙවිඳුගේ මහිමය පවසයි. ගුවන් තලය දෙවිඳුගේ ඥානය දන්වයි. අහස් තලය දෙවිඳුගේ මහිමය පවසයි. ගුවන් තලය දෙවිඳුගේ ඥානය දන්වයි. නිරසඳ තරු සැම මැවිල්ල නිතරම සමිඳුට කීකරුවෙයි. ලොව කෙළවර තෙක් වෙනස් නොවී සැම දෙවිඳුට මහිමය වේ. ඉරසඳ දරු සෙම මෙවිල්ල නිතරම සමිඳුට කීකරුවේ. ලොව කෙළවර තෙක් වෙනස් නොවී සෙම දෙවිඳුට මහිමය වේ. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය මේ ප්‍රසාද ජනක කාලයේ ඔබේ ජීවිතයට දෙවියන් වහන්සේගේ හදවත, දෙවියන් වහන්සේගේ ආදරය ගලාගෙන එන මහා ආශිර්වාදයේ කාලයක් ප්‍රේමවන්තේනි. දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන විදිහ, දෙවියන් වහන්සේ ඔබට කොච්චර ආදරෙයිද කියන ඒ මහා අභිරහස අපි කෙමින් තේරුම් ගන්නට යනවා. මේ ප්‍රසාද ජනක කාලය පුරාවට අපි ඔබත් එක්ක ගමන් කරන්නට යනවා. ජේසු ඔබේ හදවතට කොතරම් කිට්ටුයිද කියලා දෙන්නට. මගේ දයාබර ප්‍රේමවන්තේනි, අපි හිතනවා දෙවියන් වහන්සේ මට ඇත්තටම ආදරෙයිද? දේව ආදරය මගේ ජීවිතයට හැම මොහොතකම තියෙනවද නැද්ද කියන ප්‍රශ්නය. අපි අද දවසේ මේ දේවල් වලට උත්තර හොයන්න යනවා. අද දවස විතරක් නෙමෙයි, සති කිහිපයක් පුරාවට ඒ අනාවරණය අපි තේරුම් ගන්නට යනවා. අපි අද දවසේ බලන්නට යනවා එදා ජේසුට ලැබුණු ඒ තීන්දුව. ජේසුට ලැබුණු තීන්දුව අපි කවුරුත් බලාපොරොත්තු වුණු තීන්දුවක් නෙවෙයි. ජේසුත් එදා ඒ තීන්දුව බලාපොරොත්තුවෙන් හිටියේ නැහැ මගේ ප්‍රේමවන්තේනි. උන්වහන්සේ හිතුවේ නැහැ උන්වහන්සේට ඒ තීන්දුව ලැබෙයි කියලා. කාටවත් වරදක් නොකරපු කෙනෙක් වරදිකරුවෙක් ලෙස තීන්දු ලැබුවා. උන්වහන්සේ හිතන්න නැතුව ඇති මාව වරදිකාරයෙක් කරයි කියලා. දෑබර ප්‍රේමවන්තේනි, දෑබර තරුණ තරුණියනි, ඔබේ ජීවිත ඇතුලේ ඔබත් නොහිතපු මිනිස්සුන්ට නොහිතපු අවස්ථාවල් වල තීන්දු දෙන්නට ඇති. කල්පනා කරලා බලන්න. ඔබ ඔබේම ජීවිතයට තීන්දු දීගෙන ඇති. සමහර වෙලාවට ඍණාත්මක සිතුවිල්ලක් ඔබ ඔබේ ජීවිතය ඇතුළට දාගෙන මම මෙහෙමයි කියලා, මගේ අතුල මේ විදිහයි කියලා අපි සමහර වෙලාවට ඒ තීන්දුව අපි දීලා තියෙනවා. මගේ අඩුපාඩු සහිත ජීවිතය
මම හිතනවා මේක තමයි මගේ විදිහ. මේක වෙනස් කරන්න වෙන්නේ නැහැ කවදාවත්. මගේ පාපිෂ්ඨ ජීවිතය, අල්මරුණු ජීවිතය, කාටවත් වැඩක් නැති මගේ ජීවිතය කියලා අපි අපිවම පහලට දාගෙන අපි වෙනුවෙන් අපි තීන්දුව දීගෙන ප්‍රේමවන්තේනි. එදා ජේසු බලාපොරොත්තු නොවුණු තීන්දුවක් උන්වහන්සේගේ ජීවිතයට ලැබුණා වගේ ඔබ මම බලාපොරොත්තු නොවුණු තීන්දුවක් ඔබට ලැබුණොත් අපිට කොයි වගේ සිතුවිල්ලක් එයිද? අපි හිතනවා පුංචි කාලේ ඉඳලා මාව වටින්නේ නැහැයි කියන තීන්දුව මගේ ඇතුළට කාවැදුනොත් ඒක කොච්චර දරුණු තීන්දුවක් වෙයිද? ගොඩ වෙලාවට අපි දකිනවා අම්මලා කියනවා උඹව වටින්නේ නැහැ කියලා. තාත්තගෙන් ආවේ මේ අපේ පවුලට හිටපු ශාපය කියලා. ඒ තීන්දුව පුංචි කාලේ ඉඳලා ඔබ වැඩෙත්ම ඔබේ පරිණත ජීවිතයට ඔබ එනකොට ඔබ කල්පනා කරන්න ගත්තා මම වටින්නේ නැති මිනිහෙක් කියලා. මාව කාටවත් ඕනේ නැහැයි කියලා. ඒ තීන්දුව අපිව දවස ගානේ ජීවත් කරවන්න පටන් ගත්තා. කාලකන්ණියෙක් වෙන්න මට ඕන වුණේ අර එදා ඇහුණු හඬ ශබ්දය වෙන්න පුළුවන්. එදා මට දුන්නු ඒ බලපෑම තමයි සමහර වෙලාවට මාව මුළු ජීවිත කාලයම මෙහෙවන්න පටන් ගන්න. ඉතින් අද දවසේ ඔබට මේ අවදිවීමටයි අපි ආරාධනා කරන්නේ. ඔබ ඔබේ ඇතුළට තීන්දුවක් දීගෙන තියෙනවද? එතනින් එළියට එන්න උන්වහන්සේ මේ ආශිර්වාද ජනක කාලයේ ඔබට ආරාධනා කරනවා මගේ ප්‍රේමවන්තේනි. ජේසු ඔබට දුන්නු එකම තීන්දුව තමයි ඔබ මගේ පුතා, ඔබ මගේ දුව, මට ඔබව වටිනවා. දැන් ප්‍රේමවන්තේනි, ඉදහා තීන්දුවක් ඔබ ගන්න එපා ඔබේ ජීවිතයට. ලෝකේ කවුරු ඔබව ඕනේ නැහැ කිව්වත් දෙවියන් වහන්සේට ඔබ ඕනේ. දෙවියන් වහන්සේ ඔබට ආදරේ. දෙවියන් වහන්සේ ඔබ පසුපස හොයාගෙන එනවා මගේ ප්‍රේමවන්තේනි. ජේසුට එදා දැනුනේ ආදරය, දේවතාන්තගේ ආදරය. ඒකයි මිනිස්සයෝ සියල්ල එන ගහන්න කියලා තීන්දුව දෙනකොට හිස නැමුවේ. අපි බලමු ඒ වචනය. උන්වහන්සේ ශුදු මතෙව්තුමාගේ සුවිශේෂයේ 27 වන පරිච්ඡේදයේ 17 වෙනි වගන්තියේ මේ විදිහට කියනවා. එහෙයින් සෙනග රැස් වූ විට මා ඔබට කවරෙකු නිදහස් කර දෙනවාට ඔබ කැමතිද? බරබ්බාස් කියන ජේසුස්ද නැතහොත් ක්‍රිස්තුස් කියන ජේසුස් දැයි පිලාතෝන්ගෙන් ඇසීය. එසේ ඇසුවේ ඔවුන් ඊර්ෂ්‍යාවෙන් උන්වහන්සේ පාවා දුන් බව පිලාත් දැන සිටියෙනි. තවද ඔහු විනිශ්‍යාසනයේ සිටියදී ඔහුගේ භාර්යාව ඒ නිදොස් මනුෂ්‍යයාට කිසිවක් නොකරන්න ඊයේ රෑ ඔහු නිසා මම සිහිනයකින් බොහෝ දුක් විඳෙමි පිලාත් කීවාය. දැන් ප්‍රේමවන්තේනි, ජේසුව නිදහස් කරන්න තියෙන තැනයි නිදහස නොලැබුණේ. ජේසුව නිදහස් කරන්න කියලා ඉල්ලන කොටයි පිලාත් ඒ නිදොස් ලේ වෙනුවෙන් අතහෝද ගත්තේ. තීන්දුව දෙන්න වුණා මිනිස්සු ඒ තීන්දුව ඉල්ලන නිසා. දැන් ප්‍රේමවන්තේනි, කල්පනා කරලා බලන්න. ඔබ ඔබේ ජීවිත ඇතුළේ මේ දේ කරනව නේද? අපි මුලින් කතා කළේ අපිට තීන්දුව දෙන එක ගැන. තව මිනිස්සුන්ට ඔබ මේ තීන්දුව දෙන්න පටන් අරන් නේද?
මේ කෙනා මේ වගේ, මේ කෙනාගේ විදිහ මේකයි. එයා ඒ වගේ අපරාධකාරයෙක්. එයා ඒ වගේ අඩුපාඩු තියෙන ගැහැණියක්. එයාගේ පව්කාරකම අපි දන්නවා. මේ වගේ උත්තර අපි කොච්චර මිනිස්සු වෙනුවෙන් දීලා තියෙනවද? දෑබර ප්‍රේමවන්තේනි, මිනිස්සුන්ට අපි ඒ තීන්දුව දීලා ඒ ජීවිත විනාශ කරලා තියෙනවා. ඔබ නිකන් හිතලා බලන්න. ඔබ වැඩ කරන තැන, සමහර වෙලාවට ඔබ තාම ඉගෙන ගන්නවා නම් ඔබ ඉගෙන ගන්න තැන, ඔබේ පාසල, ඔබේ විශ්වවිද්‍යාලය, ඔබ රැකියා කරන ආයතනය, කී දෙනෙක්ට ඔබ තීන්දුව දීලා තියෙනවද? ඔබේ තීන්දුව නිසා කී දෙනෙක් තමුන්ගේ ජීවිතය ඇතුලේ පීඩා විඳලා තියෙනවද? සමහරට ඔබ දන්නේ නැහැ. ඔබ කියපු එක වචනයක් ඒ මිනිස්යාගේ මුළු ජීවිතයම පීඩා කළා වෙන්න පුළුවන්. ඔබ ගත්තු තීරණයක්, ඔබ දුන්නු තීන්දුවක් සම්පූර්ණයෙන්ම ඒ මිනිස්යාගේ ජීවිතයට බලපෑව වෙන්නට පුළුවන්. දෑබර ප්‍රේමවන්තේනි, අද දවසේ අපි ඔතනින් එතර වෙන්නට අවශ්‍යයි. ඔය තීන්දුව දීමෙන් නිදහස් වෙන්නට අවශ්‍යයි. අපිට හිතෙනවා අපි කරන්නේ වැරදි දෙයක් නෙවෙයි. අපි කරන්නේ වැරදි දෙයක් නෙවෙයි. අපි කරන්නේ හොඳ දෙයක්. සමහර ලාවට අපි ඒ සිද්ධියට මුණ දෙන්න ඕන නිසායි අපි ඒ විදිහට කළේ. ඒ තීන්දුව තව මිනිස්සෙකුගේ ජීවිතය විනාශ වෙනවද නැද්ද කියන එක ඔබ තීරණය කළා නොවෙන්නට පුළුවන්. අපි අද දවසේ මේ අදිෂ්ඨානය අපේ හදවත ඇතුළට දාගන්නට ඕනේ. ප්‍රේමවන්තේනි, ඔබට බෑ තව මිනිස්සෙක්ව විනාශ කරන්න තීන්දුව දෙන්න. ඔබේ තීරණයට බෑ තව කෙනෙකුගේ ජීවිතයට අයහපත ඍණාත්මක දේ වෙන තීන්දුව තීරණ දෙන්න. ඔබ දෙන්න තීන්දුව, ඔබ දෙන්න තීරණ තව ජීවිතයක් ගලවන පිණිස, තව ජීවිතයකට නිදහස ලැබෙන පිණිස, තව ජීවිතයකට ආදරය ගලාගෙන යන පිණිස. අපි ආස කරමු. මනුස්ස ජීවිතය අපි ඔක්කොමලා ආසයි. තව මිනිස්සෙකුට ආදරය දෙන්න. ඔබ කල්පනා කරලා බලන්න. ඔබේ ජීවිතේ ඔබ කොච්චර මනුස්ස ආදරය හොයන මිනිස්සෙක්ද? අපි හැම වෙලේම හිතන්නේ මාව ජීවත් කරවන්නේ ඒ කෙනා, නැත්නම් ඒ පිරිස, මගේ පවුලේ අය, මගේ යාළුවෝ කණ්ඩායම. දෑබර ප්‍රේමවන්තේනි, අද එතනින් ඔබ එතර වෙන්නට ඕනේ. දෙවියන් වහන්සේගේ තීන්දුව තීරණ හොයන මිනිස්සෙක් බවට ඔබ පත් වෙන්නට ඕනේ. මේ ප්‍රසාද ජනක කාලයේ ඇතුලේ අපි දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න යන්නේ ඒ දේ. ජේසුනි, මට ඕනේ ඔබ වහන්සේගෙන් මගේ ජීවිත තීන්දුව තීරණ ඉල්ලන්නට. මගේ ජීවිතේ වෙන මොන සිද්ධිය වුණත් ඔබ වහන්සේත් එක්ක තීන්දුව ගන්නට. මගේ ජීවිතයට බලපාන අනිත් මනුස්සයින්ට ඔබ වහන්සේත් එක්ක රැඳිලා තීන්දුව දෙන්නට මට ඔබ වහන්සේ උදව් වෙන්න. දෑබර තරුණ තරුණියනි, දෑබර ප්‍රේමවන්තේනි, ජේසු ඔබ වෙනුවෙන් ඒ තීන්දුවට හේයි කිව්වා. අපි අද දවසේ අපේ ජීවිතේට මොන සිද්ධියක් ආවත් දෙවියන් වහන්සේත් එක්ක ඉඳගෙන ඒ තීන්දුවට එහේ කියන හදවත අපේ ජීවිතවලට ඉල්ල ගන්නට යනවා. අපි හිතුවොත් අපිට කරන්න බැරි වෙන්නේ නැහැ ප්‍රේමවන්තේනි. අපි හිතුවොත් අපිට මේ ගමන යන්න බැරි වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඔබව මැව්වේ මේ ලෝකයේ ජීවිතය
උන්වහන්සේ බලාපොරොත්තු වෙන විදිහට සම්පූර්ණ කරන්න. අපි අද දවසේ යාඥා කරන්නට යනවා. මොහොතක් අරගෙන උන්වහන්සේගෙන් ඉල්ලන්නට යනවා. මේ තීන්දුව තීරණ තව ජීවිත විනාශ කරන පිණිස නෙවෙයි. මම සම්බන්ධ වෙන මගේ ජීවිතයට වේවා, තව කෙනෙකුගේ ජීවිතයට වේවා. මගෙන් ලැබෙන තීන්දුව, මගෙන් ලැබෙන තීරණය ඒ ජීවිතවලටත් මගේ ජීවිතයටත් ආශිර්වාදයක් වෙන්නට අවශ්‍යයි මගේ ප්‍රේමවන්තයනි. අම්මා තාත්තා දරුවෝ වෙනුවෙන් ගන්න තීරණ ඒ දරුවන්ගේ ජීවිතයට ආශිර්වාදයක් විය යුතුයි. දරුවෝ දෙමව්පියෝ වෙනුවෙන් ගන්න තීරණ ඒ තීන්දුව ඒ දරුවන්ගේ ජීවිතයට ආශිර්වාදයක් වෙන්නට ඕනේ. ඒ දෙමව්පියන්ගේ ජීවිතයට ආශිර්වාදයක් වෙන්නට ඕනේ මගේ ප්‍රේමවන්තයනි. ඔබ මම ගන්න තීන්දුව ඔබේ මගේ ජීවිතයට ආශිර්වාදයක් වෙන්නට ඕනේ. අපි ඉල්ලමුන් වහන්සේගෙන් මේ ගැයන ගීතිකාව මැද ඒ ආශිර්වාදය, ඒ අනුග්‍රහය අපේ ජීවිතයට දෙන්නටයි කියලා. අපි හැම කෙනෙක්ම මේ ඇහෙන ගීතිකාව ඇතුලේ ඔබ ඉන්න තැන ඉඳලා යාඥා කරන්න. යේසුගෙන් ඉල්ලන්න. ඔබට ඇහෙද්දී ඔබේ හදවතටම ඒ වචන කිට්ටු කරගන්න. අද දවසේ ඔබේ යාඥාව කරගන්න මේ මොහොත අපි යාඥා කරමු. ඔබ යාඥා කරන තැන තව මනුස්ස ජීවිත දහස් ගණනකට මේක බලපාන්නට යනවා. අපි අපේ හදවත, මනස මේ ඇහෙන වචනවලට ඉඩ දෙමු ප්‍රේමවන්තයනි. අපේ දුකයි දරාගත්තේ අප ශෝකයයි තුවාල ලැබුවේ අපේ අපරාධ නිසයි කුරුසියට ගියේ අපේ පාප නිසයි නුවන්සේ මුලා වෙලා අපගේ මාවත්වල හැරී ගියා අප සැමගේ ගැලවුම උදෙසා ඔබ මත අපගේ අයුතුකම් දැරුවා කස පහරින් ඔබේ සිරුර ඉරෙන අතුරා කටුවටුනින් ඔබේ හිස සිදුරුවන තුරා කන පහරින් ඔබේ කුරුසිය මැරෙන තුරා මට ප්‍රේම කළා සැබවින් ප්‍රේම කළා කස පහරින් ඔබේ සිරුර ඉරෙන අතුරා කටුවටුනින් ඔබේ හිස සිදුරුවන තුරා කන පහරින් ඔබේ කුරුසිය මැරෙන තුරා මට ප්‍රේම කළා සැබවින් ප්‍රේම කළා. උන්වහන්සේ ඔබට මට ප්‍රේම කළේ ඒ කස පහරට ඒ ලැබුණු තීන්දුව ඒ කටුවටුන්නට ලැබුණු තීන්දුව දරාගෙනයි. උන්වහන්සේ ඔබට ආදරය කරන්න එතරම් දරුණු තීන්දුවලටත් එහි කිව්ව මගේ ප්‍රේමවන්තයනි. ඔබේ ජීවිතේ තව කෙනෙක් වෙනුවෙන්
කස පහර විඳින්න, කටුවටුණු දරන්න අපි ඉල්ලමු. අපිට බලය දෙන්නට කියලා. අපි ඉල්ලමු අපේ ජීවිතයට ඒ අනුග්‍රහය දෙන්නට කියලා. ඒ වචන අපි නැවත කියමින් අපේ වහන්සේට කියමු. අපිට උදව් වෙන්න. ඔබ වහන්සේ එදා ඒ තීන්දුවට හේ කිව්වා වගේ අපේ ජීවිතවල තව තවත් ඒ තීන්දුවලට හේ කියන්න. අපේ හදවත ඔබ වහන්සේගේම බලයෙන් ස්පර්ශ කරන්න ස්වාමිනී. මේ කාලය ඒ මහා ආශිර්වාදයේ කාලය බවට පත් කරන්න අපිට ආසයි. ඔබ වහන්සේ වගේ වෙන්න. අපි කියමු වහන්සේට. සුලාගත්තේ අපේ දුකයි. ඔව් ජේසුනේ. දරාගත්තේ අප ශෝකයයි. තුවාල ලැබුවේ අපේ අපරාධ නිසයි. කුරුසියට ගියේ අපේ පාප නිසයි. වහන්සේ මුලා වෙලා අපගේ මාවත්වල හැරී ගියා. අප සැමගේ ගැලවුම උදෙසා ඔබ මත අපගේ අයිතුකම් දැරුවා. කස පහරින් ඔබේ සිරුර ඉරෙන අතුරා. කටුවටුනින් ඔබේ හිස සිදුරුවන තුරා. රැන පහරින් ඔබ කුරුසිය මැරෙන තුරා. මට ප්‍රේම කළා, සැබවින් ප්‍රේම කළා. කස පහරින් ඔබේ සිරුර ඉරෙන අතුරා. කටුවටුනින් ඔබේ හිස සිදුරුවන තුරා. රැන පහරින් ඔබ කුරුසිය මැරෙන තුරා. මට ප්‍රේම කළා, සැබවින් ප්‍රේම කළා. ඒ ප්‍රේමයටයි සියල්ල වෙනස් කළ හැකි වෙන්නේ. ඒ ප්‍රේමයටයි සියල්ල ආශිර්වාදයකට පෙරලිය හැක්කේ. අපි මේ සතිය පුරාවට උන්වහන්සේගෙන් ඉල්ලමු. තීන්දු දෙන්නට නෙවෙයි, තව කෙනෙක් දෙන තීන්දු පිළිගන්නට විතරක් නෙවෙයි, ඕනම තීන්දුවක් මැද දෙවියන් වහන්සේ මාත් එක්ක ඉන්නවයි කියන ඒ මහා පරම සත්‍යය දරා ගන්න ඔබ වහන්සේ මට උදව් වෙන්න ස්වාමිනී. අපි මේ ඉල්ලූ හැම දෙයක්ම අපගේ ස්වාමියානන්ද ඔබ වහන්සේගේ පුතාද වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසාම අපට ලැබේවා. ආමෙන්. දාබර ප්‍රේමවන්තේනි, අපි නැවත ඔබ හමු වෙන තුරු ඔබ සැමට ජේසු පිහිටයි.